හොඳයි දරුවනේ අපි මේ පාඩමේ මුල් කොටසදී කතා කරා සාර්ව පරිසරයේ උපේකක කීපයක් තුනක් ඒ ප්‍රජා පරිසරය ආර්ථික පරිසරය ස්වභාවික පරිසරය අපි ස්වභාවික පරිසරය කියලා කිව්වේ ස්වභාවික සම්පත් ව්‍යාප්තිය උරුමය දේශීය ගුණික තත්ත්වය භූ විෂමතාවය ජල වහනය වැනි දේවල් ඒවා අපි කෝ ව්‍යාපාරිකයින්ට ප්‍රධාන අභියෝගයක් මේ ස්වභාවික පරිසරත් එක්ක ගැටෙමින් තමන්ගේ ව්‍යාපාර කරගෙන යාම. හේතුව අද තරඟකාරී ව්‍යාපාර ලෝකයේ තුල පරිසර හිතකාමී ව්‍යාපාර පෙරට ඇදෙන ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසාම සියලු ව්‍යාපාරිකයින්ට අද අභියෝගයක් වෙලා තියෙනවා. පරිසර හිතකාමී පරිදි තමන්ගේ ව්‍යාපාර කටයුතු ගලපාගෙන ව්‍යාපාර ලෝකය අතික්‍රමණය කරන්න. ඒ නිසා ස්වභාවික සම්පත් පිරිමැසුම්දායකව භාවිතා කිරීමෙන් සහ ස්වභාවික පරිසරයට හානි නොවන ආකාරයෙන් එනම් පරිසර දූෂණය අවම වන ආකාරයෙන් තමන්ගේ ව්‍යාපාර කටයුතු සැලසුම් කරලා දියත් කර පරිසර හිතකාමී ව්‍යාපාරිකයෙක් විදියට වෙළඳපොළ හා සමාජය තුළ වඩා හොඳ ප්‍රතිරූපයක් ගොඩනගා ගනිමින් වෙළඳපොළ හෙවත් පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීමට විශාල අභියෝගයක් තියෙනවා. ඒ නිසා පරිසර සංරක්ෂණ වැඩසටහන් දියත් කිරීම, ඒවාට අනුග්‍රහය දැක්වීම, හරිත නිෂ්පාදිත බිහි කිරීම, ඒ වගේම පරිසරයේ සුරැකීම පිළිබඳව මහජනතාව දැනුවත් කරන වැඩමුළු සම්බන්ධන පැවැත්වීම ආදී ක්‍රියාකාරකම් රැසක් මගින් පරිසරය ආරක්ෂා කර ගැනීමට වැඩි අවධානයක් එල්ල කරමින් තම ව්‍යාපාර කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කළ යුතුයි කියන තැනකට සමාජ මතයකට අද ව්‍යාපාර සම්බන්ධ වෙලා තියෙනවා කියලා අපි ගිය පාඩමින් ඉගෙන ගත්තා. අද අපි සාර්ව පරිසර ඊළඟ පාඩම් මේකේ පටන් ගන්නවා ඒ දේශපාලන හා නෛතික පරිසරය. දේශපාලන හා නෛතික පරිසරය. Political and legal environment. දැන් ඕනම රටක විවිධ දේශපාලන පක්ෂ තියෙනවා. political parties තියෙනවා. දේශපාලනය දේශයන් පාලනය කිරීම. දේශයන් පාලනය කරමින් ආරක්ෂා කරමින් පවත්වාගෙන යාමට බිහි වී ඇති මිනිස් සංවිධාන තමයි දේශපාලන පක්ෂ කියන්නේ. දේශය පාලනය කිරීමට. ඉතින් ඒ විවිධ සංකේත යටතේ විවිධ වර්ණ යටතේ දේශපාලන පක්ෂ ගොඩනගාගෙන ඔවුන්ටම ආවේනික ප්‍රතිපත්ති මාලාවන් ගොඩනගාගෙන ප්‍රතිපත්ති මාලාවන්ට අනුගත වෙමින් දේශපාලන ආචාර ධර්ම අනුගමනය කරමින් ක්‍රියාත්මක වන විවිධ දේශපාලන පක්ෂ ලෝකේ සෑම රටකම වගේම අපේ ලංකාවෙත් ක්‍රියාත්මක වෙනවා. එවැනි දේශපාලන පක්ෂ අතුරෙන් ප්‍රබල දේශපාලන පක්ෂයක් හෝ ප්‍රබල දේශපාලන පක්ෂයට අනුබද්ධ වූ දේශපාලන පක්ෂ කීපයකින් තමයි රටක ආණ්ඩුවක් පිහිටුවන්නේ. රජයක් පිහිටුවන්නේ. එසේ පිහිටුවලා නීති සම්මත කරලා ඒ නීති ක්‍රියාත්මක කරන බලාධිකාර ඇති කරලා ඒ බලාධිකාර මගින් නීතිවල විධිවිධාන ක්‍රියාත්මක කරමින් ආර්ථික කටයුතු නියාමනය කරලා ආර්ථිකය පවත්වාගෙන යාමට දේශපාලන පක්ෂ මැදිහත් වෙනවා. ඒතකොට මේ දේශපාලන පක්ෂ ක්‍රමය සහ ආණ්ඩු ඒ හරහා මතුවන ආණ්ඩු ගැන කතා කරනකොට අපට නීති කතා නොකරම බෑ. මොකද ඕනෑම ආණ්ඩුවක් පිහිටුවන්න ගොඩනගන්න සම්බන්ධ වන දේශපාලන පක්ෂ ඔවුන්ගේ ප්‍රතිපත්තිත් රැකෙන පරිදි රටේ ආර්ථිකය සහ ප්‍රජාව ආරක්ෂා වන පරිදි නීති සම්මත කර නීති ක්‍රියාත්මක කිරීමෙන් අනිවාර්යයෙන්ම සමස්ත ව්‍යාපාරික ලෝකය මැනවින් නියාමනය කිරීමක්
සිදු කරන බැවින් දේශපාලන පක්ෂ ක්‍රමයයි රටේ නීති පද්ධතියයි කියන්නේ එකම කාසියේ දෙපැත්ත බඳු සංකල්ප දෙකක්. මේ සංකල්ප දෙක දෝලණය වන ස්වරූපය, මේ සංකල්ප දෙක දෝලණය වන හැඩතල අනුව තමයි ආර්ථිකයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය, ආර්ථික සංවර්ධනය හෝ ආර්ථික පරිහානිය තීරණය වෙන්නේ. රාජ්‍ය නියෝජිත ආයතන සහ පවතින රජයේ ප්‍රතිපත්ති හා ක්‍රියාවට නංවන නීති රීති මගින් ව්‍යාපාර වෙත ඇති කරන බලපෑම් තමයි මේ පරිසරයට අයත් වෙන්නේ. රාජ්‍ය නියෝජිත ආයතන කියන්නේ රජයේ ආයතන. රාජ්‍ය දෙපාර්තමේන්තු වෙන්න පුළුවන්, රාජ්‍ය සංස්ථා වෙන්න පුළුවන්, රාජ්‍ය සමාගම් වෙන්න පුළුවන්. ඒවා නියාමන ආයතන වෙන්න පුළුවන්, රටේ නිෂ්පාදන ධාරාවට දායකත්වයක් ලබා දෙන ආයතන වෙන්න පුළුවන් රාජ්‍ය නියෝජිත ආයතන කිව්වම. ඒ වගේම පවතින රජයේ ප්‍රතිපත්ති, හැම රජයකම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙනවනේ, ඒ ප්‍රතිපත්ති. ඒ වගේම මේ ප්‍රතිපත්ති ක්‍රියාවට නම් වීමට ක්‍රියාත්මක වන නීති රීති කියන ත්‍රිත්වය මගින් ව්‍යාපාර වෙත බලපෑම ඇති කරනවා. උදාහරණයක් වශයෙන් දේශපාලන ප්‍රතිපත්ති. ප්‍රධාන දේශපාලන ධාරාවට අයිති ප්‍රධාන දේශපාලන බලවේගයවත් ප්‍රධාන දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති රටේ ආර්ථිකයේ පැවැත්මට, රටේ ආර්ථිකයේ ස්වභාවය තීරණය කරන්න අනිවාර්යයෙන්ම දායක වෙනවා. උදාහරණයක් වශයෙන් ධනවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන විට, ධනවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන විට ව්‍යාපාර වෙත හිතකර අවස්ථා උදා කරනවා. ඒක සාමාන්‍ය සිද්ධාන්තයක්නේ. ධනවාදී ආර්ථික ක්‍රමයක් තියෙනවා නම් ඕනෑම ව්‍යාපාරිකයෙකුට, ඕනෑම විභව ව්‍යාපාරිකයෙකුට තමන්ගේ ඉලක්ක සපුරා ගැනීම පිණිස නීත්‍යානුකූල ලෙස ඕනෑම ව්‍යාපාර ශ්‍රේෂ්ඨයකට එන්න තියෙන මාර්ගය පැහැදිලි. බාධක අඩුයි, සීමාවන් අඩුයි. හැබැයි සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනවා නම් තමන්ගේ ලාභය රැක ගැනීම පිණිස ගොඩක් තරජන ඇති කරනවා. මොකද සමාජවාදී දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන රටක ව්‍යාපාරිකයින්ට සිය අභිමතය පරිදි ව්‍යාපාරික ගමන් මාවතක සක්‍රිය වෙන්න අපහසුයි. හේතුව රටේ පුරවැසියාගේ උපරිම සංවර්ධනය තහවුරු කර ගැනීම පිණිස ව්‍යාපාරිකයෝ අනිවාර්යෙන්ම දේශහිතේසී ලෙස, ප්‍රජාහිතේසී ලෙස, ආර්ථික හිතකාමී ලෙස තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ඕන. සාධාරණ මිලක් පමණක් අය කරලා, සාධාරණ මිල මට්ටම් ක්‍රමයක් ඇතිවන ආකාරයේ සාධාරණ වෙළඳපොළ ක්‍රමයක් තුල ආදායම් විෂමතාවයේ අවමෝන පරිදි සැමට සාධාරණ ආදායම බෙදී යන ආකාරයෙන් ව්‍යාපාර කටයුතු සැලසුම් කරලා සංවිධානය කරලා ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒතර ව්‍යාපාර කටයුතු දෙක ලොකු තර්ජනයක් ඇති කරනවා. ධනවාදීකේ එහෙම තර්ජන අඩුයි. ඒකට විවෘතව ව්‍යාපාරවල දෙන්න පුළුවන්. පැහැදිලිනේ? ඊළඟට රජයේ නීති රීති හා රෙගුලාසි. රජයේ කලින් කලට නීති රීති පනවන රෙගුලාසි. නීති රීති කියන්නේ පාර්ලිමේන්තුව හරහා සම්මත කරලා ගේන මුළු රටටම බලපාන විධිවිධාන. රෙගුලාසි කියන්නේ රාජ්‍ය ආයතන කලින් කලට විශේෂම චක්‍රලේඛ ඒ වගේම ගැසට් නියෝග ඔස්සේ පනවන කොන්දේසි. මේ මගිනුත් ව්‍යාපාර වෙත ධනාත්මක ඍණාත්මක බලපෑම ඇති වෙනවා. නීති හා රෙගුලාසි ලිහිල්වීම මත ව්‍යාපාර වෙත හිතකර තත්ත්වයක් උදා කරනවා. නීති හා රෙගුලාසි ලිහිල් නම් අනිවාර්යයෙන්ම ව්‍යාපාර හිතකරයි. කොහොමද වෙන්නේ? පාරිභෝගික අධිකාරී පනත, කම්කරු නීති මගින් ව්‍යාපාර කටයුතු වල බලපෑම් කරනවා. දැන් මේ නීති වල විධිවිධාන දැඩි නම් ඒ දැඩි විධිවිධාන වලට මුහුණ දෙමින් කිසියම් පීඩනයකට ලක්වෙමින් තමයි ව්‍යාපාර කටයුතු ක්‍රියාත්මක කරන්න වෙන්නේ. මේ නීති වල විධිවිධාන සරල නම්, සංකීර්ණ නොවේ නම් දැඩි පීඩනයකින් තොරව ව්‍යාපාර කටයුතු යෙදෙන්න අවකාශ ලැබෙනවා. ඒ නිසා නීති රීති හා රෙගුලාසි මගිනුත් බලපෑමක් කරන දේශපාලන ප්‍රතිපත්ති වලින් වගේම. ඊළඟට
රජයේ පනවන නීති රීති තියෙනවනේ. මේ නීති රීති පනවන්නේ ප්‍රධාන අරමුණු 3ක් සාක්ෂාත් කර ගැනීමේ ඉලක්කය ඇතුවයි. රජයේ නීති රීති සම්මත කරලා ක්‍රියාත්මක කරන්නේ ප්‍රධාන අරමුණු 3ක් ඉලක්ක 3ක් ළඟා කරගන්න. මේවා මෙන්න මේ වගේ තමයි විභාගයට අනිවාර්යයෙන්ම වෙන වාස්තික අභ්‍යාසයට තියෙන්නේ. එකක් මොකද්ද? අසාධාරණ ව්‍යාපාර තරඟයෙන් ව්‍යාපාර ආරක්ෂා කිරීමට. ව්‍යාපාරිකයෝ අතර අසාධාරණ ආකාරයෙන් තරංකාරී තත්ත්ව නැති වෙනවනේ. ඒ නිසා එක ව්‍යාපාරිකයෙකුගේ අසාධාරණ තරංකාරීත්වයෙන් සෙසු ව්‍යාපාරිකයෝ හෝ ව්‍යාපාර මුදවා ගැනීමට නීති රීති අවශ්‍යයි. එහෙනම් අසාධාරණ ව්‍යාපාර තරංකාරීත්වයෙන් ව්‍යාපාරිකව ආරක්ෂා කර ගැනීම තමයි එක ඉලක්කයක් වෙන්නේ. දෙවෙනි එක තමයි අසාධාරණ ව්‍යාපාර තරංකාරීත්වයෙන් පාරිභෝගික ආරක්ෂා කරගන්න. ව්‍යාපාරිකයෝ අසාධාරණ ලෙස තරඟ කරනකොට ඍජුවම පීඩාවට ලක් වෙන්නේ අන් කිසිවෙකු නොවේයි වෙළඳ පොළ හෙවත් පාරිභෝගිකයා. දැන් මේ දවස්වල බලන්න සහල් මිල පාලන මිලක් දැම්මා. සහල් ව්‍යාපාරි මොකද කරේ? සහල් වෙළඳ පොළ දැම්මේ නැහැ. දාන්න බෑකෝ ඒගොල්ලෝ. අලාභදායක ඒකුව විවිධ ප්‍රශ්න කිව්වනේ. අවසානයේ රජයට සිදු වුණා අඩියක් පස්සර අරගෙන පාලන මිලෙන් ඉවත් වෙන්න. මොකද උනේ? දැන් හිතු මිල ගණන් යටතේ මිලය කරනවා. කීරි සම්බයක රුපියල් 250 දැන් 50ටත් යනවා. සමහර 260ටත් විකුණනවා. ඒ මිල මගිනුත් පෙන්වන මේ අපේ මිල වැඩි මේක තමයි විශිෂ්ටම සහල් වර්ගය. මොකද වෙන්නේ? පීඩාවටපත් වෙන අපි පාරිභෝගිකයෝ. අන්නේ පාරිභෝගික ආරක්ෂා කරන්න නීති රීති ක්‍රියාත්මක කරනවා. අනිත් එක තමයි ව්‍යාපාර විසමාචාර වලින් සමාජය ආරක්ෂා කරන්න. ව්‍යාපාරික විසමාචාර තියෙනවනේ ඉංග්‍රීසියෙන් කියන මැල් ප්‍රැක්ටිසස් කියලා. මේ මැල් ප්‍රැක්ටිසස් මගින් සමස්ත සමාජයටම පීඩාවක් වෙනවා. සමහර සමාජයේ තියෙන සහයෝගීතාවේ බිඳ වැටෙනවා. සමාජයේ සාරධර්ම ගිලිහිලා යනවා. සමාජයේ මානව හිතවාදී ගති පැවතුම් නැති වෙලා සමාජ බෙදීම ඇති වෙනවා. සමාජයේ එකිනෙකා අතර අනකොටා ගන්න තත්ත්වයන් උදා කරනවා. මෙන්න මේ වගේ සමාජයට ඇති කරන හිතකර බලපෑම අවම කිරීමත් එක අරමුණක් වෙනවා නීති රීති ක්‍රියාත්මක කිරීම. ඒ වගේ රජයක් නීති රීති ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රධාන ඉලක්ක 3ක් ළඟා කරන අපේක්ෂා කරනවා. ඊළඟට තාක්ෂණික පරිසරය. තාක්ෂණික පරිසරය. ටෙක්නොලොජිකල් එන්වයරන්මන්ට්. දැන් මේ සාර්ව පරිසරය තුල අපි ඒකක 7ම කතා කළුණන් පස්සේ මේ ඒකක 7 දිහා ඔයගොල්ලෝ උපේක්ෂාවෙන් බලන දරුවනේ. උපේක්ෂාවෙන් බලන්න බැලුවම මේ ඒකක 7ේම තියෙනවා එකිනෙකට වෙනස් වූ ගති ලක්ෂණ. අන්න එකිනෙකට වෙනස් වූ ගති ලක්ෂණ දකින්න. එකිනෙකට වෙනස් වූ ගති ලක්ෂණ ඕගොල්ලොම දැකලා ඒක මනසට ඇතුළු කරන් ගබඩා කරගන්න. සාර්ව පරිසරයක ගත ඔයගොල්ලෝ විනිවිද භාවයෙන් යුතුව දකින්න තේරුම් ගන්න හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විනිවිද භාවයෙන් ලබන දැනුම පදනම් කරගෙන ඕනෑම ආකාරයක ඕනෑම දෘෂ්ටි කෝණයකින් එල්ලවන විභාග ගැටලුවකට ඔබට තනිපංගලමේ ඉතා සාර්ථකව පිළිතුරු ගොනු කරන්න හැකියාව ලැබෙනවා. දැන් අපි කිව්වා ප්‍රජා පරිසරය කියන්නේ සාර්ව පරිසරයේදී විශාලම බලපෑම් කරන පරිසරයකකි. මොකද ප්‍රජාව කියන්නේ ජනතාවනේ. රටේ ජනතාවත් එක්කනේ ව්‍යාපාර ඇති වෙන්නේ, ව්‍යාපාර නැති වෙන්නේ, ව්‍යාපාර ප්‍රසාරණය වෙන්නේ, ව්‍යාපාර ව්‍යාප්ත වෙන්නේ. එහෙමනම් ප්‍රජා පරිසරය තමයි සාර්ව පරිසරයේ විශාලම ඒකකය. ඊළඟට අපි කියව ව්‍යාපාර වලට දැඩි ලෙස තර්ජන එල්ල කරන බොහෝම සූක්ෂම ලෙස බොහොම පරිස්සමෙන් ඩීල් කරන්න ඕන ඒකකයක් තමයි ස්වභාවික පරිසරය. ස්වභාවික විපත් මගින් තර්ජන ඇති කරනවා. පරිසර දූෂණ චෝදනාවට ව්‍යාපාර ලක් වෙනවා. නෛතික චෝදනාවලදී ව්‍යාපාර වලට බලපත් අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමෙන් ප්‍රවේශමෙන් ආරක්ෂාකාරීව ව්‍යාපාර කටයුතු මෙහෙවන ව්‍යාපාරිකෝ තල්ලු කරනවා ස්වභාවික පරිසරය මගින්. ඊළඟට ආර්ථික පරිසරය අපි කිව්වා ව්‍යාපාරිකයන්ගේ වෙළඳපොළ ප්‍රමාණය මාකට් සයිස් එක වෙළඳපොළ ප්‍රමාණය තීරණය කරන්න ඉඳුරාමදායක වෙන්නේ ආර්ථික පරිසරය. මිනිසුන්ගේ ආදායම ක්‍රය ශක්තිය බැඳුණු පරිසරය. මොකද ආදායම සහ ක්‍රය ශක්තිය ඉහළ නම් තමයි ඉල්ලුම වර්ධනය වෙන්නේ. ඉල්ලුම වර්ධනය වුණොත් තමයි
නිෂ්පාදනය පුරුදු කරලා නිෂ්පාදන ව්‍යාපාරවල සාර්ථකත්වය ඇති වෙන්නේ. නිෂ්පාදනය වැඩි කරොත් තමයි ඒ නිෂ්පාදන බෙදා හරින වෙළඳ ආයතන, බැංකු රක්ෂණ, sannivedana ප්‍රවාහන සේවා වැනි සේවා ව්‍යාපාර ව්‍යාප්ත වෙන්නේ. පැහැදිලිනේ? ඒ නිසා පුළුල් වෙළඳ පොලක උරුමයක් ව්‍යාපාරිකයන් ලබන්න දායක වෙන්නේ ආර්ථික පරිසරය. දැක්කද? එකිනෙක සුවිශේෂී ලක්ෂණ. මේ හතේම දකින්න පුළුවන්. ඊට පස්සේ දේශපාලන නෛතික පරිසරය ගත්තොත් තමන්ගේ අභිමතයේ පරිදි ව්‍යාපාර කටයුතු ඉටු කරන්න දෙන්නේ නැතුව රටේ පවතින නීති රීති හා දේශපාලන ප්‍රතිපත්ති වලට අනුකූල වෙමින් එකඟත්වයේ පළ කරමින් ඒවත් එක ගැටෙන්නේ නැතුව නීත්‍යානුකූල ව්‍යාපාරයක් ලෙස වැජබෙන්න අවශ්‍ය මඟ පෙන්වීම නැත්නම් පීඩනය ලබා දෙන්නේ දේශපාලන නෛතික පරිසරයෙන් කිව්වා. ඒ වගේම ව්‍යාපාර සාර පරිසරය තුල වේගයෙන්ම වෙනස් වන වේගයෙන්ම අලුත් වන පරිසරය තමයි තාක්ෂණික පරිසරය. අන්න මේකේ තියෙන සුවිශේෂී ගති ලක්ෂණය තමයි අඛණ්ඩව නිරන්තරයෙන්ම වේගයෙන්ම වෙනස් වීම, විචලනය වීම. ඒ කියන්නේ කොහොමත් ව්‍යාපාර පරිසරයේ ගතිකයි මේ ව්‍යාපාර පරිසරයේ ගතික භවයේ උච්චතම අවස්ථාව, ගතික භවයේ උච්චතම අවස්ථාව ගෙනහැර දක්වන පරිසරයකගේ තමයි තාක්ෂණ පරිසරය. මොකද මේක නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. මේ තාක්ෂණ පරිසරයේ වෙනස් වන වේගයට සමගාමීව තමන්ගේ ව්‍යාපාර කටයුතුත් වෙනස් කරගත්තොත් තමයි ව්‍යාපාර ලෝකය ජය ගන්න පුළුවන්. තාක්ෂණ පරිසරය වෙනස් වන වේගයට අනුගත වෙන්නේ නැතුව ඊට මන්දගාමී ලෙස ව්‍යාපාර කටයුතු වෙනස් කරන්න ගියොත් එහෙම අනිවාර්යයෙන්ම ව්‍යාපාර ලෝකයේ පරාජයේ අමිහිර අත්දැකීම් තමයි ව්‍යාපාරිකයාට භුක්ති විඳින්න වෙන්නේ. ඒ නිසා ලෝකේ වේගෙන්ම වෙනස් වන ඒ වගේම වේගෙන්ම ව්‍යාපාර කටයුතු වෙනස් කරන්න බලපෑම් කරන පරිසරය තමයි තාක්ෂණ පරිසරය. මුලින්ම මොකද්ද මේ තාක්ෂණය කියන්නේ? දැන් තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් සමහර සිසුන් දෙන උත්තරය තමයි ජම්බෝ ජෙට් වැනි ගුවන් යාන, පරිගණක යන්ත්‍ර, රෝබෝ තාක්ෂණය, රොබෝටික් ටෙක්නික්, රොබෝටික් තාක්ෂණය, රොබෝවරු. ඕවනේ කියන්නේ ඒව නෙමෙයි තාක්ෂණය කියන්නේ. ඒ දරුවනේ තාක්ෂණයේ ප්‍රතිඵල. ඒ තාක්ෂණයේ නිමවුම්. මොකක්ද තාක්ෂණය කියන්නේ? තාක්ෂණය කියන්නේ ලෝකේ මෙතෙක් බිහිවෙච්ච, එදා මෙදා තුර බිහිවෙච්ච දියුණුම මොළය. මොකද්ද? මිනිස් මොළයයි. පරිගණකය කියන මොළය දෙක. මිනිස් මොළයනේ පරිගණක කියන මොළය බිහි කරන්නේ. එහෙනම් ලෝකේ දියුණුම මොළය තමයි මිනිස් මොළය. අන්නේ මිනිස් මොළය මගින් වැඩි දියුණු කරගත් දක්ෂතා තමයි තාක්ෂණය කියන්නේ. නැත්නම් මිනිසා විසින් වැඩි දියුණු කරගත්ත දක්ෂතා සමුදායක් තමයි තාක්ෂණය කියන්නේ. මිනිසා තුල වැඩි දියුණු වූ මානසික දක්ෂතා සමූහයක් තමයි තාක්ෂණය. මිනිස් මොළයේ විසින් වැඩි දියුණු කරගත්ත හැකියාවන් තමයි තාක්ෂණය කියන්නේ. ඒ හැකියාවන්ගෙන් එළියට එන නිමෙවුම් තමයි අපි දකින්නේ ගුවන් යාන, විදුලි දුම්රිය, පරිගණකය, රොබෝවරු ආදී වශයෙන් ප්‍රතිඵලයි. හරිනේ? මෙන්න මේ තාක්ෂණය අද වන විට සෑම ශ්‍රේෂ්ඨයකටම ආවේනික වූ සෑම ශ්‍රේෂ්ඨයකම කාර්යක්ෂමතාවයේ අනන්‍යතාවයේ සෑම ව්‍යාපාර ශ්‍රේෂ්ඨයකම කාර්යක්ෂමතාව අනන්‍යතාවයේ සහතික කරන සංකල්පය බවට පත්වී හමාරයි. වෛද්‍ය ශ්‍රේෂ්ඨය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නිෂ්පාදන ශ්‍රේෂ්ඨය වෙන්න පුළුවන්, වෙළඳ ශ්‍රේෂ්ඨය වෙන්න පුළුවන්, අධ්‍යාපන ශ්‍රේෂ්ඨය වෙන්න පුළුවන්, සංගීතය ඇතුළු කලාංශය වෙන්න පුළුවන්, ආගමික අංශය වෙන්න පුළුවන්. තාක්ෂණය නිවැරදිව පාවිච්චි කරාද ඒ සෑම ශ්‍රේෂ්ඨයක්ම අද සාර්ථකත්වය කරා ගමන් කළා තියෙනවා. එතකොට sannivedana තාක්ෂණයේ වෙනස් වීම හා ප්‍රවණතා ව්‍යාපාර වෙත දැඩිසේ බලපෑම ඇති කරයි. තේරෙනවද? විශේෂයෙන්ම sannivedana තාක්ෂණය. අද අපි ගෝලීයකරණය ගැන කතා කරනවා. ගෝලීයකරණයට අවශ්‍ය මාවත සකස් කරන්න ක්‍රියාත්මක වූ බලවේග දුම්රිය එන්ජිමක් හා සමානයි sannivedana තාක්ෂණය. මේ sannivedana තාක්ෂණයෙන් තමයි ලෝකේ රටවල් කලාප ලෝකේ විවිධ පුරවැසියන් එකට එක්කාසු කරන්නේ sannivedana තාක්ෂණයත් එක්ක, ප්‍රවාහන තාක්ෂණයත් එක්ක. තේරෙනවද? මේ sannivedana තාක්ෂණය වෙනස් වීම එන්නෙම සිදු වෙනවා.
ප්‍රවණතා කියන්නේ වෙනස් වෙලා ඉදිරියට වර්ධනය වෙන තත්ත්වයක් නැති වෙනවා. අන්නේ ප්‍රවණතාව මගින් ව්‍යාපාර වෙත දැඩි ලෙස බලපෑම් කරනවා. මෙම පරිසරයේ සාර්ව පරිසරය තුළ වේගයෙන් වෙනස් වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වේ සාර්ව පරිසරය තුළ වේගයෙන් වෙනස් වන පරිසරය තමයි සංවිධාන තාක්ෂණය. ලෝකයේ දිනවනවා. මේ තාක්ෂණ පරිසරයේ ලෝකයක් දිනවන්න සමත් පරිසරයක ඒක තමයි තාක්ෂණය. තාක්ෂණය ඊටාම දියුණු ආකාරයෙන් අතපත ගානේ මොන රටේද? තාක්ෂණ ඉතා දියුණු ආකාරයෙන් උපයෝජනය කරගන්නේ ව්‍යාපාර කටයුතු වල මොන රටද? ඒ රට අනිවාර්යයෙන්ම දියුණු කාර්මික රටක්, ලෝකයේ අංක 1 රටක් බවට පත් වෙන එක නවත්තන්න බෑ. හොඳම නිදසුන ජපානය. දෙවන ලෝක යුද්ධයේදී ප්‍රාන්ත ගණනාවක් පරමාණු බෝම්බෙන් විනාශ වෙනවා. මිනිස්සු අංගවිකල සමාජයක් බවට පත් කරනවා. නමුත් ඒගොල්ලන්ගේ සහජ හැකියාව සහ අප්‍රතිහත ධෛර්යය කියන එක පාවිච්චි කරලා වසර 10ක් වගේ කෙටි කාලයක් තුළ නැවත දියුණු කාර්මික රටක් බවට පත් වෙනවා. මොකද හේතුව? ඒ ජපනට තියෙනවා සහජ තාක්ෂණික හැකියාව. ඒක තවත් අලුතෙන් උපවත් කරගෙන ඒගොල්ලෝ නැවත යුද්ධෙන් නැගී සිටලා කාර්මික ලෝකේ අංක 1 රටවල් වලට එක්කාසු වෙනවා. ලෝකෙ දිනනවා කියන්නේ ඒකයි. අනික බල සම්පන්න රාජ්‍යයන් බිහි කරනවා. තාක්ෂණ පරිසරය දියුණු නම් තාක්ෂණය ඉතා උච්චතම මට්ටමට දියුණු කරගෙන නවෝත්පාදන බිහි කරනවා. නව නිමෙවුම් ලෝකයට හඳුන්වා දෙනවා. ඊළඟට ස්වභාවික සම්පත් සෙසු රටවල් වලට සාපේක්ෂව ඉතා පහසුවෙන් ඒගොල්ලෝ උකහා ගන්නවා. ඒ සම්පත් සෙසු රටවලට පෙර යෙදවුම් වශයෙන් භාවිතා කරලා අති ගුණාත්මක නිමෙවුම් ලෝකයට හඳුන්වලා දෙනවා. ඒ තුලින් මොකද වෙන්නේ? ඒ තුලින් ලෝක වෙළඳ පොලේ වැඩි බලයක්, ලෝක වෙළඳ පොලේ වැඩි කොටසක් තමන්ගේ වෙළඳ පොළ බවට පත් කරගන්නවා. ලෝක වෙළඳ පොලෙන් වැඩි ආදායමක් තමන් උකහා ගන්නවා. එහෙනම් ඒ රාජ්‍යයන් ඒ නිසාම බල සම්පන්න දියුණු රාජ්‍යයන් බවට පත් වෙනවා. මොකවුද ඒ කලේ? තාක්ෂණය. ව්‍යාපාර ආර්ථිකයන් සහ ප්‍රජාවගේ ජීවන රටාවන්ද වෙනස් කිරීමට බලපෑම් කරනවා. තාක්ෂණය අනිවාර්යයෙන්ම ව්‍යාපාරිකයන්ගේ, ඒ වගේම ආර්ථිකයේ, ඒ වගේම පුද්ගලයන්ගේ ජීවන රටාවන් පවා අනිවාර්යයෙන්ම අලුත් කරනවා. අලුත් ජීවන රටාවන් වෙත පුද්ගලෝ තල්ලු කරනවා තාක්ෂණය මගින්. තේරෙනවද? ඒ නිසා මේ තාක්ෂණය පරිසරය කෙලින්ම ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර ක්‍රියාවලිය අලුත් කරන්න, උඩි යටිකුරු කරන්න, පුද්ගලගේ ජීවන රටාවන් නව්‍යකරණයට භාජනය කරන්න, නව නිමෙවුම්, පහසු නිමෙවුම්, ගුණාත්මක නිමෙවුම් හඳුන්වා දෙනවා. මේ නිසා නවීන තාක්ෂණ මෙවලම්, එනම් නවීන තාක්ෂණ හා මුසු වූ නව භාණ්ඩ හා සේවා, තත්ත්වෙන් උසස් භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන්න මඟ පාදලා මිනිස්සුන්ගේ ජීවන රටාවන්ට ඉහළම වටිනාකම් ආරෝපණය කරනවා. ඒ නිසා මේ තාක්ෂණ පරිසරයේ ලෝකය වේගයෙන් ඉහළට ඔසවා තබන්න, ලෝකේ රටවල් ඉහළට ගෙන යන්න, ලෝකයේ ජනතාවගේ ජීවන තත්ත්වයන් ඉතා ඉහළ සමාජ පිළිගැනීමක් ඇති, අගනාකමක් ඇති තත්ත්වයට පත් කරන්න ඍජු දායකත්වයක් සපයනවාමයි. ඊළඟට උදාහරණ තමයි මේ උදාහරණ sannivedana හිතන්නකෝ. sannivedana ගත්තොතින් අන්තර්ජාලය, ඊමේල්, ඕගොල්ලෝ පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන්, පරිගණක ජාල සම්බන්ධතා, චන්ද්‍රිකා ක්‍රම, සැටලයිට් ක්‍රම, මේව මගින් මොනවද කරන්න බැරියද? බොහෝ දේ කරන්න පුළුවන්. වෙනද අපි දේශීය හෝ පිටරට සංචාරයකට යනකොට අපි අරන් යන ව්‍යාපාරිකයෙක් නෑ ලැප්ටොප් පරිගණකයක් අරන් යනවා, ආගේ වැඩ කපලා කරගන්නවා. දුරකථන ජංගම දුරකථනයක් අරන් යනවා, හදිසි ඇමතුම් ලබා ගන්න. දියුණු කැමරා එකක් අරන් එයාට අවශ්‍ය පින්තූර රාමු ලබා ගන්න. මේවලන් අද ඒවා මුකුත් ඕනේ නෑනේ. අද ස්මාර්ට් ෆෝන් එකකින් ඉච්චම ඇති. අද ස්මාර්ට් ෆෝන් එක ඔක්කොම දේවල් වෙනවා. බලන්න සම්නිධි දියුණු තේරෙනවද? අන්තර්ජාලය තුලින් අපිට බොහෝ දේ පහසුවෙන් ලං කරගන්න පුළුවන්. අපට ලෝකේ රටවල් ගොඩක් ඈතයිනේ ළමයි. ලෝකේ කර්මාන්තශාල අපට ගොඩක් ඈතයිනේ. ලෝකේ වෙළඳ පොළවල් අපට ගොඩක් ඈතයිනේ. ලෝකේ දියුණු රටවල් නිපදවන ක්වොලිටි භාණ්ඩ, තත්ත්වෙන් උසස් භාණ්ඩ අපට ගොඩක් ඈතයිනේ.
මේ සියලු ඈත දේවල් අපි නොහිතන ආකාරයෙන් කෙටි කාලයකින් අපි ළඟට සමීප කර දෙන්න ක්‍රියාත්මක වෙන කවුද? අන්තර්ජාලයකින් සංවිධාන මාධ්‍ය. අන්තර්ජාලයකින් සංවිධාන මාධ්‍ය. මට මතකයි දැන්ට අවුරුදු 31කට පෙර මගේ අම්මා නැති වෙලා 3 මාස දාන දෙනකොට මගේ අයියා යෝජනා කරනවා ගමේ අහිංසක දෙන්නෙකුට රසොන් රැකියාවක් කරන්න ස්විප් එකක් විකුණන ඒ වගේ රෝදබුරු දෙකක් අරන් දෙමු කියලා. පාරේ දුවන්න පුළුවන් රෝදබුරු දෙකක්. අපි ඔක හැමතැනම මෙව්ව නැහැ. දන්න අයගෙන් අහනව නැහැ. පත්‍රේ බලනව ගන්නෑ. පස්සේ අපි අදහස අත්හැරියා. අත්හැරලා ඉන්නකොට 3 මාසේ පින්කමත් ලං වෙනකොට කවුදෝ කිව්වා මේ සර්වෝදය තියෙනක බලන්න කිව්වා. ඒකට අපේ ගෙදර ඉඳන් කිලෝමීටර් භාගයක් නෑ සර්වෝදය එකම්මලට. සර්වෝදය එකම්මලේ මගේම රෝදපුරු 10 ගාණක් හදපුවා තියෙනවා. අපි රටවට එහුවනේ. ඇයි ඒ කාලේ sannivedana දියුණු නෑ. අන්තර්ජාලය නෑ. තේරුණාද? අද නම් මොකද වෙන්නේ? අපි suppliers of wheelchairs කියලා Google ගිහලා ගහුවනම් මොකද වෙන්නේ? ඕන තරම් අපිට හොයාගන්න පුළුවන්. හරි ලේසියිනේ. ඒක මං කිව්වේ ලෝකේ රටවල් ඈත නිමෙවුම් ඈත ව්‍යාපාරිකෝ අපිට සමීප කරලා තියෙනවා. sannivedana මගින්, අන්තර්ජාලය මගින්. ඊළඟට ලෝකේ විවිධ පළාත්වල පුද්ගලොත් එක්ක අපිට ෂණිකව සම්ප්‍රදායක තැපෑලෙන් බැහැරව ඉලෙක්ට්‍රෝනික තැපෑලෙන් විද්‍යුත් තැපෑලෙන් ඊමේල් මගින් සම්බන්ධතා තියාගන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන් එක අපිට බොහෝ දේ කරන්න පුළුවන්. පරිගණකයෙන් කරන දේ නැත්නම් තාක්ෂණික ගබඩා කාමරයක් හා සමානයි ස්මාර්ට් ෆෝන් එක. අපිට බොහෝ දේ කරන්න පුළුවන්. ඒ වගේ පරිගණක ජාල net relations පරිගණක ජාල සම්බන්ධතා මගින් අද ලංකාවේ ව්‍යාපාරිකයෙකුට නගර 200ක ශාඛා 200ක් එක්කෝ විකුණුම් මධ්‍යස්ථාන ෂෝරූම් 200ක් තියෙනවා නම් ඒ 200ම එක තැනක ඉඳන් අපිට පාලනය කරන්න පුළුවන්. ඒ 200ත් එකම අපිට සම්බන්ධ වෙන්න පුළුවන් පරිගණක ජාල මගින්. තේරෙනවද? චන්ද්‍රිකා sannivedana ක්‍රමය යටිතල පහසුකමක් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් එක සැටලයිට් ක්‍රමය ලංකාවේ පුරවැසිකම ලැබපු ආතර් සී ක්ලාක් කියන ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයා තමයි ලෝකෙට දායාද කළේ චන්ද්‍රිකා ක්‍රමය. ඒ කියන්නේ හිමපතනය, අධික වර්ෂාව, දැඩි සුළං, වායුගෝලයේ කැළඹීම්, වායුගෝලයේ අඩු පීඩන කලාප මේවත් එක්ක පණිවිඩ හුමාරුවට බාධා ඇති කළා. එවැනි බාධා ජයගෙන එවැනි ඕනම තත්ත්වයක් යටතේ පණිවිඩ හුමාරුව සුමටව කරගෙන යාමට හැකි මෙවලමක් වශයෙන් යටිතල පහසුකමක් වශයෙන් ආතර් සී ක්ලාක් විද්‍යාඥ හොයාගන්නවා චන්ද්‍රිකා ක්‍රමය. ඔය වගේ අද sannivedana අංශය දියුණු වීමේ ප්‍රතිඵලය මොකක්ද? දේශීය වශයෙන්ුත් විදේශීය වශයෙන්ුත් ව්‍යාපාරිකයෝ පුද්ගලයෝ අතර දුරස්ත භාවය ඈත් කරා. සමීපත්වය ඇති කළා. ඒ නිසා අද වෙනදා අපිට විදේශ රටක භාණ්ඩයක් ගෙන්ව ගන්න ඕනුනාම අපේ රටින් අපි දන්න කෙනෙක් ඥාතියෙක් වේවා මිත්‍රයෙක් වේවා ඒ රටට යනකම් ඉන්නවා. අපි අර ලිස්ට් එකක් ගහලා දෙනවා. මෙහෙන් සල්ලි දෙනවා මට මෙන්න මේ ටික ගෙනත් දෙන්න කියලා. අපි ආ එනකම් බලන් ඉන්නවා. සමහරට යාට අමතක වෙනවා ගේන්නේ. එක්ක ගේන්නේ භාගයයි. ප්‍රශ්න ගොඩයිනේ. අද එහෙම ප්‍රශ්න නැහැ. අද එහෙම ප්‍රශ්න නැහැ. හේතුව මොකද? අද sannivedana මගින් අපට පුළුවන්කම ලැබෙනවා ලෝකයේත් එක්ක සම්බන්ධ වෙලා වෙළඳ විමසීම් කරලා sannivedana මාධ්‍ය අන්තර්ජාලය ඔස්සේම පුළුවන් අපට ඇනවුම් කරන්න. අන්තර්ජාලය ඔස්සේම ණයපත් හරපත් වැනි ඉලෙක්ට්‍රෝනික මුදල් මගින් ගෙවීම් කරලා ගුවන් ප්‍රවාහනය හා සම්බන්ධ වූ කුරියර් සේවා මගින් අපට ෂණයෙන් ඉතාම කෙටි කාලය තුළ භාණ්ඩ ගෙන්න ගන්න පුළුවන්. ඒ නිසා මේ sannivedana අංශයේ දියුණුව කියන්නේ සමස්ත ව්‍යාපාර ලෝකයේ එකලු කරපු සමස්ත ගෝලීය ජනතාව අතර ඍජු සමීප සම්බන්ධතාව ගොඩනගපු වැදගත්ම ක්‍රියාවලියක් තමයි sannivedana තාක්ෂණයෙන් කළේ. දෙවෙනි එක වෛද්‍ය වෘත්තිය තුල විශේෂ හාස්කම් කරමින් මිනිසා සුවදායි ලෙස ජීවත් කරවන්නට ලෝකය නැත්නම් ලෝකේ රටවල් සෞඛ්‍ය සම්පන්න සමාජයන් කරා තල්ලු කරන්නට ඍජු දායකත්වයක් මේ වෛද්‍ය වෘත්තිය තුල ඇති කරපු sannivedana තාක්ෂණය මගින් කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් විවෘත හදවත් සැත්කම්, වකුගඩු බද්ධ කිරීම, නලදරු උපක්‍රම,
අක්ෂි ශල්‍ය කර්ම නවීන ක්‍රමයට තේ පහසුවෙන් සිදු කරයි. උදාහරණ කිහිපයක්ම පෙන්වනවා. දැන් දරුවනේ අපි පුංචි කාලෙත් හිටපු ගමන් ගම්වල මිනිස්සු මැරෙනවා. කුඹුර වැඩ කරද්දි මැරෙනවා. මොකද්ද කියන්නේ? මහසෝන ගහලා මැරුණා. එහෙමනේ කියන්නේ. heart attack කියලා කියන්නේ නැව තේරෙන්නේ නැහැ. එහෙම නැත්තම් නිවසේ නිදා ගන්නවා ආයෙ නැගිටින්නේ නැහැ. මොකද කියන්නේ? කළු කුමාරය ඇවිල්ලා බෙල්ල මිරුවා. කොහොමද කියන්නේ? ඒ කාලේ. නමුත් දැන් වෙනස්නේ. දැන් දන්නවා heart attack එක හඳුන ගන්න ක්‍රම තියෙනවා. පරීක්ෂණ ක්‍රම තියෙනවා. පූර්ව පරීක්ෂණ ක්‍රම. එතකොට heart attack එකට අපිට හදවත් සැත්කම් ක්‍රම තියෙනවා. heart එක ඕපන් නොකර. heart එක ඕපන් නොකරත් ක්‍රම තියෙනවා. heart එක ඕපන් කළ ක්‍රම දෙකම තියෙනවනේ. අක්ෂි ශල්‍ය කර්ම ඇස් වල සුදු ඉවත් කළ කාචේ දාන එක. මට මතකයි මගේ බාප්පා තාත්තගේ දෙවෙනි අයියා. අපි පුංචිම කාලේ අපි ඕ ලෙවල් පන්ති විතර කොළඹ හොස්පිටල් එකේ කළා. මමත් එක රැයක් එයා ළඟ හිටියා. පළවෙනි ඔපරේෂන් කරපු දවසේ රෑ එයාට හැරෙන්න බෑ. මෙහෙම ඉන්න ඕනේ උඩ බලාගෙන. දෙපැත්තෙන් කොට්ට තියෙන හොල්ලනට හෙල්ලුල් ලෙඩක්. ඒතර ඔපරේෂන් එක බොහොම ප්‍රාථමික අවදී. දෙවෙනි දවසේ අනිත් පැත්ත හැරලා ඉන්න ඕනේ. තුන්වෙනි දවසේ අනිත් පැත්ත හැරලා. හතරවෙනි දවස් තමයි ඇඳේ පොඩ්ඩක් වාඩි කරවන්න. පස්වෙනි දවස් තමයි ටිකක් බහැලා විද්දාන්න දෙන්නේ. 6 7 8 විතර තමයි ගෙදර එවන්නේ. එතකොට ඒ ඔපරේෂන් එක කරන්න පෙරත් දවස් දෙකකට කලින් දවස් 10ක් විතරනේ වැඩි. අද කොහොමද අද සරලයිනේ. අද කලින් බ්ලඩ් ප්‍රෙෂර් බැලුවා. කොලෙස්ටරෝල් එක චෙක් කරා. ඒව නැත්නම් වෙලාවක් දෙන හෙට එන්න කියන හෙට ආවා. ඔය ඔපරේෂන් කරන් විනාඩි 20ක් වගේ යනවා. තවත් විනාඩි 20ක් විතර තියාගන්න. උපරිම පැයකින් එළියට එන්න පුළුවන්. ආයි පස්සෙන් දුදේ කියලා ડોක්ටර් පෙන්නුවා. සතියකට දෙකකට බෙහෙත් දුන්නා. ආයි සතිය දෙකකින් කියලා පෙන්නුවා. වැඩේ ඉවරයි. සරලයි. සරලයි. තේරුණාද? ඊළඟට වකුගඩු බද්ධ කිරීම. වකුගඩු නරක් වුණොත් ඒ කාලේ තියෙන වෙන විකල්පයක් නැහැ. මෙයා මිය යනවාමයි. අද පුළුවන් බද්ධ කරන්න. අද සතුන්ගේ වඳුරු පෙනහැල්ල මිනිස් ජීවිත වලට බද්ධ කරලා මිනිස් ජීවිත සුවපත් කරනවා. ඊළඟට නලදරු උපත්ක්‍රම. දැන් දරුවනේ විවාහ ජීවිතේ ලැබුණාම සාමාන්‍ය ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ විශේෂයි. අනිකුත් සංස්කෘතියට වඩා. දරු උපතක් නැත්නම් ඒ පවුල අවුල් වෙනවනේ. ඒ පවුලේ සමගිය නැති වෙනවා. දරු උපත නැත්නම් ඒ විශේෂයෙන්ම කාන්තා පක්ෂයට පවුල් ඥාතීන්ගෙන් චෝදනා එල්ල වෙනවා. ලොකු ප්‍රශ්නයක්නේ. මුළු පවුල් ජීවිතේම විඩාවටපත් වෙනවනේ. මුළු පවුල් ජීවිතේම සතුර නැති ලොකු බරක් බවටපත් වෙනවනේ. අද එවැනියට පුළුවන් ටෙස්ට් ටියුබ් බේබිස්ලා හදාගන්න. ඒ කියන්නේ දන්නවනේ බාහිරින් දරුවෙක් ජනනය කරන්න අවශ්‍ය දේ කරලා පස්සේ මව් කුසට ඇතුළු කරනවා. ඊට පස්සේ මව් කුසේ දරුවෝ වැඩනවා. ඒතර අරන් හදාගත් දරුවෙක් වගේ තමන්ගේම කුසේ දරුවෝ වැඩෙනව දැනෙනවනේ. තමන්ගේම දරුවෙක්නේ. මොනතරම් සතුරුදායකද? මොනතරම් පෞල් ජීවිත විනාශ වෙන්න පුළුවන් පෞල් ජීවිත අද සුවපත් කරනවද? මොකද මේ වෛද්‍ය වෘත්තිය තුල පාවිච්චි කරන නවීන තාක්ෂණ ක්‍රම වගේ. ඒ නිසා මිනිසා සුවපත් වූ මිනිස් ලෝකේ කොටස්කරුවන් බවට පත් කරන්නට අනිවාර්යයෙන්ම වෛද්‍ය වෘත්තිය තුල වෛද්‍ය තාක්ෂණය ඉඳුරාම දායක වෙනවා. ඊට අමතරව ප්‍රවාහනාංශය තුල ගත්තොත් ප්‍රවාහනාංශය තුලත් විප්ලවීය වෙනස් වීම විප්ලවීය මෙහෙවරයන් කරලා ව්‍යාපාර කටයුතු හා පුරවැසියන්ගේ කටයුතු ඊටාම කාර්යක්ෂමතාවයට පත් කරන්න දායක වෙලා තිනවා ප්‍රවාහන තාක්ෂණය. උදාහරණයක් වශයෙන් නියමු රහිත ගුවන් යාන නිෂ්පාදනය. පීඩනු මළු එයාබෑග් සහිත සුරක්ෂිත මෝටර රථ. මඟ පෙන්වීම සහිත නැවිගේටර් ෆැසිලිටිස් සහිත මෝටර රථ. විදුලි දුම්රිය උදාහරණ. දැන් අපි අත්දැක්කනේ ලංකාවේ අපි මතක් කරන්නත් කැමති නැති වසර 30ක ත්‍රස්තවාදී යුද්ධයක්. ඒ යුද්ධෙදී රජයේ හමුදාවලට ත්‍රස්තවාදීන් හඳුනා ගන්න, ත්‍රස්තවාදී තිප්පොළවල් නිරීක්ෂණය කරගන්න ලොකු දායකත්වයක් දුන්න කවුද? නියමෝන් රහිත ගුවන් යාන. ඕකට හමුදාවේ සොල්දාදුවන් අතර භාෂාව තියෙන කේලමා කියලා. ඇයි නියමු රහිත ගුවන් යානය ගිහිල්ලා ඒ අනුමාන ප්‍රදේශවල සිටියම් කරනවා. අන්න ත්‍රස්තවාදී තිප්පොළවල් ත්‍රස්තවාදී නායකයන් ගැවසෙන ස්ථාන හඳුන ගන්නවා. ඒ තොරතුරු ගේනවා කඳුරේ ඉන්න හමුදා ප්‍රධානීන්ට. හමුදා ප්‍රධානීන් ඒ තිප්පොළවල් වටලන්න සැලසුම් කරනවා.
හරියට ඉලක්ක කරලා සැලසුම් සහගතව ප්‍රහාර එල්ල කරලා ත්‍රස්තවාදී පාලනය කරා. එහෙනම් ලංකාවේ 30 වසරක් තිස්සේ ලංකාවට නෙවෙයි ලෝකෙටම වද දීපු මේ ත්‍රස්තවාදී උදුරු පාලනය කරන්න නියම රහිත ගුවන් යානා තාක්ෂණය ඉවහල් වුණා. පීඩනමලු සහිත සුරක්ෂිත මෝටර රථ එයා බෑග්ස්. දැන්ට අවුරුදු 25කට උඩදී ගත්තොත් එහෙම එයා බෑග්ස් මේ ලංකාවේ තිබුණෙම නෑනේ. ලෝකෙත් ඉතාම අඩුයි. හදිසි අනතුරක් වුණාම පස්සේ සමහරට ෆේටල් ඇක්සිඩන්ට් එකක් නම් මාරාන්තික අනතුරක් නම් මුහුණට මුහුණ හැපෙන අනිවාර්යයෙන්ම රිදුරු ස්ථානයේ ඉන්න අය කවුරුණත් අනිවාර්යයෙන්ම විශාල හානියට ලක් වෙලා එම ස්ථානයේ මේ යනවා. අද එහෙම වෙන්නේ නෑනේ. අද මෝටර රථයක් ගත්තොත් දියුණුම මෝටර රථවල සුඛෝභෝගී මෝටර රථයක තියෙන දරුවෝ එයා බෑග්ස් 8ක්. ඉස්සරහා 2යි, පැත්තෙන් 2යි, පිටිපස්සෙන් 2යි, පැත්තෙන් 2යි 8ක් තියෙනවා. සමහරට වාහනේ ඩැමේජ් වෙනවා. මගීන්ට සුළු තුවාල හැරෙන්න මාරාන්තික අනතුරු ඇති වෙන්නේ නැහැ. මොන තරම් ආරක්ෂාවක්ද? ඊළඟට නැවිගේටර් සිස්ටම් එකනේ. නැවිගේටර් සිස්ටම් එක මොන තරම් පහසුවක්ද? දැන්ට අවුරුදු 25කට වගේ උඩදී මගේ මිත්‍රයෙක්ගේ අම්ම කෙනෙක් නැති වෙලා ළඟම මිත්‍රයෙක් නැති වෙලා මම යනවා මාතලේ ප්‍රදේශෙට රැය. අනුමාන කරන් යන්නේ. එයා කිව් විස්තර අනුමාන කරන්නේ ටෙලිෆෝන් වැඩ කරන්නේ. ඉතින් අහනවා ඉතින් දන්නවා සමහර අය දන්න මේ කියන ගම දන්නවා මලගේත් දන්නවා කියනවා මෙහෙම යන්න කිලෝමීටර් 72ක් විතර යන්න ගිහිල්ලා සමුපකාරයක් වගේ කඩයක් තියෙන ඉතින් මමට එනොම කියනවා. දැන් ඒ ගම්වල මිනිස්සු ළමයි දුර තේරෙන්නේ නැහනේ. දැන් අපිට මීටර් 100ක් ඇවිද්දොත් නගරේ ඉන්න අපිට නිකන් 70 10ක් ඇවිද්දා වගේනේ. තේරෙනවද? ගමේ ඇයට එහෙම නැහැ. ගමේ මේ 72ක් කියන අපි 72ක් වගේ. තේරෙනවද? ඉතින් අපි 72ක් ගිහිල්ලා අනුමාන කරලා හැරෙනවා බැලුවකට පාර වැරදි. ඒ යා කිව්ව තැන තව 78ක් විතර යන්න ඕන. ඔහොම රෑ පැය ගානක පොල් මං වුණා. නමුත් නැවිගේට පහසුකම් තිබුණා නම් අපිට ඒ දේ වෙන්නේ නැහනේ. තේරෙනවද? නැවිගේට පහසුකම් තිබුණා අපිට තියෙන්නේ ගමනාන්තය අපි ඇතුළු කරනවා. ගමනාන්තය ඇතුළු කරන් පස්සේ අපිට පෙන්වන විකල්ප මාර්ග තුනක් නම් තුනම පෙන්වනවා. සහ අපිට පුළුවන් සිලෙක්ට් කරන්න මාර්ගය. පහසුම මාර්ගයත් එයා කියනවා. අපිට කැමති මාර්ගයක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ මාර්ගය යනවා. අපි මාර්ග වරද්දාගත්තොත් කියන ඔබ මාර්ග වරද්දාගත්තා. දැන් කරුණා කරලා මම කිරුද ඵලයන් ඊළඟ හන්දියෙන් හරවපන් නැවත කිලෝමීටර් කාපස්සර වරින් වමට හරවපන් ආදී කියනවනේ. අපිට කාගේවත් අහන දෙයක් නැහැ ගමනාන්තරම යනවා. ඒ වගේ දියුණු තාක්ෂණයක් තුළ ප්‍රවාහනය මගින් අපිට විශාල මෙහෙවරක් කරන විදුලි දුම්රිය සාමාන්‍ය දුම්රියකින් කිලෝමීටර් 1000 ගාණක් යන්න සමහරට පැය 24ක් ඊටත් වඩා කාලයක් යනවා. විදුලි දුම්රියෙන් හරි ජෙට් යානයක් වගේ පැය 3-4න් ගමනාන්තර යන්න පුළුවන්. ඒ නිසා ව්‍යාපාරිකයින්ට තමන්ගේ සේවකයන් කලට වේලාවට ගෙන්න ගන්න. තමන්ගේ නිමිද්‍රව්‍ය ඉක්මනින් වෙළඳපොළ ගෙන යන්න. තමන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉක්මනින් කම්මලට ගෙන එන්න මොනතරම් සේවාවක් කරනවද මේ ප්‍රවාහන තාක්ෂණයට වෙච්ච දියුණුව මගින්. ඒ නිසාම ව්‍යාපාර කටයුතු ඉතා කාර්යක්ෂම වෙලා පුළුල් වෙලා ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊළඟට සංගීතාංශය තුළ සංගීතාංශය ගත්තොත් විදුලි ගිටාරය, විදුලි ඕගනය, ස්වයංක්‍රීය මිශ්‍රිත රිද්ම සහිත විදුලි ඕගනය, හඬ කැවීමේ සහ සංගීතය කැවීම පහසුකම්. අලුත් දේවල්. දැන්ට අවුරුදු කී ගණනාවකට පෙර සින්දුවක් තැටිගත කරන්න අවශ්‍ය වුණාම වයලින් එක වාදනය කරන්න, ගිටාරය වාදනය කරන්න, ඩ්‍රම් එක වාදනය කරන්න, ඩොල්කිය වාදනය කරන්න හැම දෙනාම සහභාගී වෙන්න ඕන. හැම දෙනාම කීප සැරයක් වාදනය කරන්න ඕන. නියම රිද්මේටාවම තමයි ඒක තැටිගත කරන්නේ. දවස් ගණන් යනවා වැඩේට. අද එහෙම නැහැ. ගායන ශිල්පියා හෝ ශිල්පිනිය තනියම සින්දුව ගායනා කරනවා. ඒකට අවශ්‍ය සංගීතමය හඬවල් එක යන්ත්‍රයකින් අර ස්වයංක්‍රීය මිශ්‍රිත රිද්ම සහිත විදුලි ඕගනයෙන් ගිටාර එකේ හඬ, ඩෝල්කිය හඬ හැම එකේම හඬ දෙන්න පුළුවන්. තනි සංගීතඥයෙකුට පුළුවන් කෙලින්ම සංගීත ශබ්දාගාරයක් බවට පත් කරගන්නේ ඕගනේ, විදුලි ඕගනේ. හරිම සරලයි. ඊළඟට සංගීතය පසුව කරන්නත් ගීතය පසුව දෙකම පුළුවන්. මුලින් සංගීතය කරනවා පස්සේ ගීතය සම්බන්ධ කරන එකට. මුලින් ගීතය කරනවා පස්සේ ශබ්ද සම්බන්ධ කරනෝනේ. ඒ වගේ සංගීත ලෝකයේත් අද විප්ලවීය පරිවර්තන වෙනස් පත් වෙලා තියෙනවා මේ සංගීත ලෝකයේ තුල තාක්ෂණය තුලින්.
ඊළඟට අධ්‍යාපනංශය තුල විද්‍යුත් අධ්‍යාපනයේ පරිගණක චුම්බක තැටි තුල විෂය කරුණු ගබඩා කිරීම. දැන් ඉලෙක්ට්‍රොනික නැත්නම් ඊ-ලයිබ්‍රරි තියෙන්නේ. ඊ-ලයිබ්‍රරි ඉලෙක්ට්‍රොනික පුස්තකාල. දැන් තවමත් ලංකාවේ සමහර විශ්වවිද්‍යාලවල අපිට තියෙනවා මේ භෞතිකව අපි ගිහිල්ලා පොත්පත් හොයාගෙන පොත් කබඩ් ඇරලා මේසුර වාඩිලා පාඩම් කරන්න. පුටුවල වාඩිලා මේසෙ ලියලා පාඩම් කරන්න. නමුත් අද සමහර විශ්වවිද්‍යාල ඊට අමතරව තියෙනවා පුස්තකාල, විද්‍යුත් පුස්තකාල. ඒවැ එහෙම විශාල ගබඩා පොත්පත් ගබඩා කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒවැ තියෙන්නේ Tamanට අවශ්‍ය පොත කම්පියුටරෙන් සිලෙක්ට් කරා Tamanගේ පෙන් එකට නැත්නම් USB flash 10 ලෝඩ් කරගත්තා, සාක්කුව දාගත්තා, ගෙදර ගිහලා කම්පියුටර් දැම්මා. ඔන්න කම්පියුටර් රීඩ් කරනවා නැත්නම් print out කරන ඕන එකක් කරන්න පුළුවන්. හරිම සරලයි. අපි පුංචි කාලේ අපේ අම්මලා කියනවා ඉස්සරහට ලංකාවේ ඉඳගෙන එංගලන්ත විශ්වවිද්‍යාලයේ දේශනයකට ඇහුම්කන් දෙන්න පුළුවන් කියලා. අපි hina වෙනවා අම්මලට. නමුත් අද ඇත්ත වෙලා නැද්ද? තියෙනව නේද? අද ඔබට පුළුවන් පිටරට විශ්වවිද්‍යාල දේශන වලට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙන්න. විදේශිකයෝ අපේ රටේ විශ්වවිද්‍යාල දේශවලට සම්බන්ධ වෙනෝනේ. ඊ-එඩියුකේෂන්. ඒ වගේ අධ්‍යාපනය පෙරලිකාර අධ්‍යාපනයක් බවට පත් කරලා තියෙනවා. වෙනදා විදේශ විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයෙක් වශයෙන් ලියාපදිංචි වුණාම ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා පිටරට අපි අවුරුදු 3-4ක් ගත කරලා උපාධිය අරන් එන්නට ඕනේ. අද එහෙම නැහැ. සමහර විශ්වවිද්‍යාල අවුරුදු 4ම ලංකාවේ ඉන්නේ. අපි ඔන්ලයින් විභාගෙට ලියනවා. ඒ විදේශ විශ්වවිද්‍යාල අපිට ඔන්ලයින් ලෙක්චර්ස් දෙනවා. ඔන්ලයින් අපිට විභාග පවත්වනවා. අපි ඔන්ලයින් ලියනවා. මොකද එන්නේ මෙහෙ ඉඳන් ගන්නවා. දැකද? එතකොට එහෙනම් ඕස්ට්‍රේලියාවේ අපේ තම හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිය කොළඹ ඉඳන් ගන්නවා. ඔය වගේ අධ්‍යාපනයේ පෙරලිකාර තත්ත්වයක් ඇති කරලා තියෙනවා මේ තාක්ෂණ පරිසරයේ. ඊළඟට නිෂ්පාදනාංශය තුල රොබෝවරු තුලින් ස්වයංක්‍රීයව මහා පරිමාණ නිෂ්පාදනය, නව යන්ත්‍ර හා ශිල්ප ක්‍රම තුලින් මහා පරිමාණ ලෙස නිෂ්පාදනය, කල්තබාගත හැකි ආහාර පාන නිෂ්පාදනය වැනි දේවල් මේ බිඳක් අපු 100 ගණක් අපිට කීත හැකි. අද බලන්න ජර්මනියේ බයිරීෂා ගම්මානේ බයිරීෂා මෝටර් වර්ක්ස් කියන මොකද BMW මේ පාවිච්චි කරන වාහන ඒ බයිරීෂා ගම්මානේ BMW මොටර නිෂ්පාදනය හරිම සරලයි, සංකීර්ණ නැහැ. ඇයි ගොඩක් දේවල් කරන් රොබෝටික් තාක්ෂණය රොබෝවරු. සීමිත පුද්ගලින් පිරිසක් ඒ රොබෝවරු ඔපරේට් කරමින් අප්ඩේට් කරමින් තමන්ගේ කාර්ය සරලව කරගන්නවා. ඒ ප්‍රොඩක්ෂන් ලයින් එකට ක්‍රමානුකූලව මුලින්ම චැසිය, ඒකට එන්ජිම සවි කිරීම, බුඩිය සකස් කිරීම, වාහනේ දුරවල් සවි කිරීම හැම දෙයක්ම රොබෝටික් තාක්ෂණයේ මිනිස්සු මේ කරන්නේ. ඒවා සමහර නට් එකක් අදගෙන ඒ වගේ කාර්යයක් විතරයි. දිනකට වාහන කීපයක් නිර්මාණය කරනවා. අපි හිතන්නේ නැති දේවල්. ඒකේ නිමෙවුම ගුණාත්මකයි, වඩා නිවැරදි. තේරුණානේ? ඊළඟට නව යන්ත්‍ර ශිල්ප ක්‍රම, අලුත් ශිල්ප ක්‍රම භාවිතා කිරීමෙනුත් නිෂ්පාදන ලෝකයේ අනිවාර්යයෙන්ම අපි නොහිතන ආකාරයේ දුරක් ඉතා වේගෙන් ගමන් කරලා තියෙනවා. ඒ නිසා ඒ නව ක්‍රම, නව යන්ත්‍ර තුලින් බිහිවන නිමෙවුම් වල ගුණාත්මක බව වැඩි, භාවිතයේ පහසුයි, අනුතුරුදායක තත්ත්වයන් අඩුයි. ඒ නව නිමෙවුම පරිහරණය කිරීම පහසුයි, බරින් අඩුයි, ගෙන යාම පහසුයි, පෝටබල්. තේරෙනවද? ඒ නිසා නිෂ්පාදන ලෝකයේ පෙරලිකාර නිෂ්පාදන ලෝකයක් බවට පත් කරන්නට නිෂ්පාදනාංශයේ තාක්ෂණය සම්බන්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම තියෙනවා NB කියලා. මම හයිලයිට් කළා NB කියන එක දන්නවනේ දරුවනේ නෝටා බේන්. සැලකිය යුතුයි කියලා අපි කියන්නේ විශේෂයෙන් හයිලයිට් කරන්නේ NB. තාක්ෂණ පරිසරයේ වෙනස් වීම හා ප්‍රවණතා තුලින් ව්‍යාපාර අවස්ථා ඇති කරන අතර ඒ වයින් ප්‍රයෝජන ගැනීමටත් මතුවන තර්ජන සඳහා මුහුණ දීමටත් ව්‍යාපාර ක්‍රියා කළ යුතුයි. දැන් තාක්ෂණ පරිසරයේ වෙනස් වීම ඇති වෙනවා සහ ප්‍රවණතා. හරිනේ? ඒ තුලින් ව්‍යාපාර අවස්ථා ඇති කරනවා. ඒ තුලින් අනිවාර්යෙන් ව්‍යාපාර අවස්ථා අලුතෙන් ඇති කරනවා. ඒ වගේම තර්ජනත් ඇති කරනවා. දැන් අලුත් තාක්ෂණික මෙවලම්
ලෝකෙට ඇවිල්ලා තරඟකරු ඒ අලුත් තාක්ෂණික මෙවලම් භාවිතා කරලා අපිට පෙර ක්වොලිටි බහණ්ඩ හදලා මාකට් එකට ගියොත් මොකද වෙන්නේ? අපි පරාදයි. අන්න තර්ජන. අවස්ථාත් ඇති කරනවා. නව තාක්ෂණය මගින් මෙතෙක් අපට අපහසුයෙන් කරගන්න වුණු ව්‍යාපාර කටයුතු නැත්නම් මානව කටයුතු පහසුවෙන් කරගන්න අවස්ථාව උදා කරනවා. දැන් බලන්න පුංචි උදාහරණයක් ගත්තොත් ගම්මානවල වී ගොවිතැනේදී වී ගොවිතැන් කරන්නේ මොකක්ද ඒකට කියනවනේ ක්‍රමයක්. ඒ වී ගොවිතැන් කරන්නේ දැන් ඒ ගමේ කුඹුරු 10ක් නම් 10 දෙනා එකතු වෙලා එක කුඹුරක් කරනවා. අනිත් කුඹුරට ඒ 10 දෙනාම මාරු වෙනවා. තේරෙනවද? ඉතින් ඕකේ දැන් ඕක අමාරු. මොකද හේතුව අද වෙනද වගේ කෘෂි කර්මාන්තේ නියුක්ත වෙන එක අඩු වෙනව වෙන්නේ. ඒක ට්‍රෙන්ඩ් එකක් දැන්. ඍණාත්මක ට්‍රෙන්ඩ් එකක්. ඍණාත්මක ප්‍රවණතාවක්. දැන් මොකද පස සකස් කරගන්න වී ඇස්වන ලා ගන්න ලොකු පරිශ්‍රමයක් මිනිස් ශ්‍රමයෙන් කරන්නේ. අද මොකද උනේ? අද තියෙනනේ මැෂින් එකක් හදලා වී ඇස්වන මොකද්ද? ඒකට කියන්නේ මේ මැෂින් එකට මේ මොකද්ද නමකුත් කියනවනේ. යෝධයද මොකද්දනේ? යෝධය කියනවා. ඒ යකා කියනවා. ඒකේ ගම්වල තේරෙනවා. ඒ මැෂින් එකේ ඒ කියන්නේ මැෂින් එකයි සේවකයෝ දෙන්නෙක් ඇති. අර ගමේ මිනිස්සු එකතු කරගන්න ඕනේ නැහැ. මැෂින් එකෙන් ගොයන් කපලා පොඩි කරලා කෙලින්ම බෑග් වලට පිරවෙනවා. බෑග් එක අයින් කරන් තමයි සේවකයෝ ඕනේ. සරලයි. අන්න මිනිසා විශාල පරිශ්‍රමයක් දරලා කරපු දේවල් අද ඉතා පහසුවෙන් නිම කරගන්නවා මේ නවීන තාක්ෂණය මගින්. ඒ නිසා හොඳ ව්‍යාපාර අවස්ථාත් බිහි කරනවා දැන් මේකේ. තේරෙනවනේ? උදාහරණයක් වශයෙන් මංගත අධ්‍යාපන සේවය. මංගත භාණ්ඩ විකිණීම නැත්නම් මාර්ගස්ත භාණ්ඩ විකිණීම ඔන්ලයින් এডুকেෂන් එක. දැන් බලන්න මේ කොවිඩ් වසංගතතර පෙරත් ඔන්ලයින් අධ්‍යාපනය තිබුණා. නමුත් අර මුළු සමාජයේම ලංකාවේ සමාජයේමටම දැනගත්තේ කන වැදුනේ කොවිඩ් එක කල. කොවිඩ් වලට පෙර ඔන්ලයින් තිබුණානේ. ඔන්ලයින් තිබුණා. ලංකාවේ විශ්වවිද්‍යාල වල ශිෂ්‍යයන්ට සමහර විදේශ දේශන අවස්ථා දෙන ඔන්ලයින් කරන්න. දැන් කොවිඩ් එකත් එක්ක ඔන්ලයින් සාමාන්‍ය ඉස්කෝල එක වසරේ ඉඳන්ම ඔන්ලයින් තමයි දැන් කරන්නේ නේ. ඒ වගේ. මංගත භාණ්ඩ විකිණීම. අපිට ඊ-shopping අපිට යන්න ඕනේ නැහැ. සම්ප්‍රදායක අපි අවුව වෙස්සේ තෙමි වේලි අපිට යන්න ඕනේ නැහැ shopping කරන්න. මහන්සි වෙන්න ඕනේ නැහැ. අපේ නිවසේ ඉඳන් කාර්යාලයේ ඉඳන් අපිට පුළුවන් ඊ-shopping කරන්න. ඒ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ අපිට වෙළෙන්සැල් වලට සම්බන්ධ වෙලා තොරතුරු විමසලා භාණ්ඩ තෝරලා භාණ්ඩ ඇනවුම් කරලා ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවලා භාණ්ඩ ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල්ද මේ නිසා සරල වෙලා තියෙනවා. ඊළඟට සමාජ හා සංස්කෘතික පරිසරය. සාර්ව පරිසරයේන ඊළඟ ඒකකය තමයි සමාජ හා සංස්කෘතික පරිසරය. social and cultural environment. social and cultural environment. මොකද්ද මේ සමාජ කියන්නේ? ඒ කියන්නේ සමාජ කියන්නේ පුද්ගලයෝ දෙන්නෙක් හෝ වැඩි පිරිසක් එකට ගැටිලා සාමූහිකව ක්‍රියාත්මක වෙනවා නම් අපි ඒවට කියනවා සමාජයක් කියලා. සමාජයක් කියලා. තනි පුද්ගලයෙක්ගෙන් සමාජයක් අපි පිළිගන්නේ නැහැ. අඩුම ගන්න දෙන්නේ. දෙන්නෙක් හෝ වැඩි පිරිසක් එකට ගැටෙමින් සාමූහිකත්වයෙන් කටයුතු කරන තැන අපි මේ පුද්ගල කණ්ඩායමට කියනවා සමාජයක්. ඕගලගේ පාසල් සමාජයක්. පාසලේ කණ්ඩායමක් ගැටලා එකට වැඩ කරනවා. කර්මාන්තශාලාව තවත් සමාජයක්. ඒකෙත් පුද්ගල කණ්ඩායමක් එකතු වෙලා ගැටෙමින් සාමූහික වැඩ කරනවා සමාජයක්. ඊළඟට ආගමික ස්ථානයක මේ දවස්වල කටින චීවර පින්කම පැවැත්වෙනවා. කට්ටිය එකතු වෙලා ගමේ කට්ටිය එකතු වෙලා. ඒක සමාජයක් නේ ඔය වගේ. ඊට පස්සේ සංස්කෘතික මේ සමාජය තුලින් සමාජයේ ඒකක තුලින්ම තමයි රටේ සංස්කෘතියත් බිහි වෙන්නේ. මතකනේ සංස්කෘතිය කියන්නේ පුද්ගලයන්ගේ ජීවන රටාව හැඩගැසීමට බලපාන විශ්වාස beliefs ආකල්ප attitudes සිරිත් විරිත් customs and observances චාරිත්‍ර traditions වටිනාකම් values හා ප්‍රතිමාන norms ආදී ගුණාංග මිට ඇත්වේ. රටක සංස්කෘතිය කිව්වම මිනිස්සුන්ට යහපත් ජීවන රටාවක් සකසා ගන්න. රටේ පුරවැසියන් තුල හොඳ ජීවන රටාවක් ඇති කරන්නට බලපෑම් කරන විශ්වාස ආකල්ප සිරිත් විරිත් චාරිත්‍ර ප්‍රතිමාන අගනාකම් ආදී ගුණාංග සමුදායක්. ආදී ගුණාංග සමුදායක් තමයි රටක
සංස්කෘතික පරිසරය කියලා කියන්නේ. මේවා ටිකක් තේරුම් ගන්න. විශ්වාස කියන්නේ මිනිසුන්ගේ මිනිස් සිත තුළ ජනිත වෙන මත. මිනිස් මත. ආකල්ප ඒත් මිනිස් මත දරුවනි. beliefs and attitudes. මේ දෙක සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි මාරු කරගෙන තමයි තේරුම් ගන්න. මේ දෙක ආකල්ප කියන්නේ මිනිස් මතනේ. විශ්වාසත් මිනිස් මත. මේ දෙකෙන් එක මතයක් දිගු කාලීනයි. එක මතයක් කෙටි කාලීනයි. තේරුණාද? දැන් අපි සාමාන්‍යයෙන් විශ්වාසය කිව්වම හිතන්නේ දිගු කාලීනයි කියලා. ඔබ මට විශ්වාසයි. අපි එහෙමනේ කියන්නේ. ඒක දිගු කාලේ නෑ. විශ්වාසය කෙටි කාලීනයි. ඒකත් අපි සාමාන්‍ය විදිහට මාරු කරගෙන තියෙන්නේ. ආකල්පය කියන මිනිස් මතයේ දීර්ඝ කාලීනයි. ඒ දීර්ඝ කාලීනයි. සරල උදාහරණයක් ගත්තොත් විශ්වාසය කියන එක දරුවනේ ෂණයෙන් වෙනස් වෙනවානේ. දැන් කිසියම් ව්‍යාපාරයකට යම් හාම්පුතෙක් එම්ප්ලොයර් කෙනෙක් සේවකයෙක් සම්මුඛ පරීක්ෂණ එහෙම තියලා බඳව ගන්නවා විශ්වාසයෙන්. අපි මුදල් ලෑකෙමි වශයෙන් කැෂියර් පෝස්ට් එකකට ගන්න විශ්වාසය මතනේ. විශ්වාස මතකනේ ගන්නේ. ඒ කෙතරම් විශ්වාස කෙනෙක් වුණත් අපි පත්තරයෙන් දකින්න නෙට් එකෙන් දකින්න කලක් යනකොට හිටපු ගව මොකද වෙන්නේ? කෝටි ගාණක් වංචා කරලා යනවා. අන්න මොකද උනේ? ඒ එක වංචාවත් සමග එක මොහොතකදී කරන වංචාවත් සමග ඒ මුදල් ඈකැමේ කෙරේ තිබූ විශ්වාසය මොකද වෙන්නේ? පළුදුලා යනවා. අපි විශ්වාස කරන ඕනම පුද්ගලයෙක් අපට එක බොරුවක් කරනවා. ඒ බොරුව කරපු සැනින් ඒ බොරුව කරන සමහර දින කීපයක් තුළ අපේ සම්බන්ධ කොට නැගිලා. ඒ බොරුව කරපු සැනින් මොකද වෙන්නේ? විශ්වාසය බොදලා යනවා. විශ්වාසය తాවකාලිකයි. එනමුදු ආකල්ප එහෙම නෙවෙයි දිගු කාලීනයි. දීර්ඝ කාලීනව මිනිස් මනස තුළ පළපදියම් වෙච්ච මිනිස් මත තමයි දරුවනේ ආකල්ප කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපේ සමාජයේ සමහර මිනිස්සු අතර තියෙනවා මිට්ට කට්ටය කියලා මතයක්. මිට්ට කට්ටය. මිටි පුද්ගලයා මිටි නම් ඌ කපටියෙක් කියලා මතයක් තියෙනවානේ. නමුත් එහෙම එකක් නෑනේ. සමහර අයට ඒක වළංගු, සමහර අයට වළංගු නෑ. ඒ මත අයින් කරන්නත් බෑ. අපේ අම්මා ඉන්න කාලේ කියනවා පවුලේ ප්‍රශ්න වලට අරයද එයා මිට්ට කට්ටය. එයාත් එක්ක පරිස්සම් වැඩ කරන්න ඕනේ. ඒ මත ඒ මැරණකම් ඒවා අයින් වුන්නේ නෑ. රැවුල වැවුවොත් පුද්ගලෙක් රැවුල ත්‍රස්තවාදියා. එහෙමනේ කියන්නේ සමාජයේ. ඔක රැවුල ආපු ත්‍රස්තවාදියා. ඒ මතය වෙනස් කරන්න බෑ. දැන් අපේ ගමේ හිටිය අපේ ඥාති මාම කෙනෙක් එයා ඉන්න කාලේ එයා කියන්නේ පුතේ මේ හාමුදුරු කෙනෙක් ඉස්සරහට තියලා ගමනක් යන්න එපා. අපි ගමනක් යන සෝන ඉස්සරහට ප්‍රියජනක චරිතයක් යනකම් බලන් ඉන්න ගමන සාර්ථක වෙන්න කියලා. ස්වාමින් වහන්සේ කෙනෙක් වඩිනවා නම් යන්න එපා. එතන ඒගොල්ලන්ගේ මත ස්වාමින් වහන්මුදුරමක් වෙන්නේ සසර කල කිරිච්ච පුද්ගලයෙක්. සසර කල කිරිච්ච මිනිස්සු මූසලයි. ඒ නිසා ඉස්සර තියෙන පේ කියන්නේ වැරදීනේ. හරිනම් ස්වාමින් වහන්සේ කියන්නේ මොකද? එයාගේ ඇඟේ තියෙන මොකද? බුද්ධ චීවරය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී බුද්ධ චීවරය තියෙන්නේ. බුද්ධ චීවරය අපි දැක බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගෙන ගමනක් ආරම්භ කරනවා මොනතරම් ඒක විශිෂ්ට ගමනක් වෙයිද? මොනතරම් සුරක්ෂිත ගමනක් වෙයිද? අපි එහෙම හිතන්නේ නෑනේ. තේන හාමුදුරුවෝ නමන්න ඉස්සරහට තියන්නේ පෙව මත. ඒවා අයින් කරන්නව බෑ ළමයි. ආකල්ප දිගු කාලින මත. විශ්වාස කෙටි කාලින මත. සාමාන්‍ය ව්‍යවහාරයක බාහිත කර වැරදි. දැන් ආදරය කරනකොට ආදරවන්තයෝ ලියන ඔබ මට විශ්වාසයි කියලා. නෑ ඒව වෙනස් වෙනවා. ඔබ මට ආකල්පයි කියලා කියන්න ඕනේ. තේරෙයි දිගුකල් මත ඒවා. කොහොමද මේ විශ්වාසාකල්ප දෙක තුලින් අපේ සංස්කෘතියක් ඇති වෙනවා. ඇයි? ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉස්සරහට තියලා යන්න හොඳ නෑ. අන්න ඒක සංස්කෘතියක්. ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉස්සරහට තියලා තමයි යන්නේ. මොකද බුද්ධ චීවරය අපි ඉස්සරහට තියන්නේ. අපේ ගමන සාර්ථක වෙනවා. ඒත් කල්චර් එකක්. යහපත් ඇසිරීමට සංස්කෘතිය හැදෙන්නේ එහෙමයි. ඊළඟට සිරිත් විරිත්. custom and observances. චාරිත්‍ර traditions. මොකද්ද මේ දෙකේ වෙනස? සිරිත් විරිත් චාරිත්‍ර. සිරිත් විරිත් කියන්නේ customs and observances කියන ළමයි සාමාන්‍ය අපේ ජන ජීවිතයේදී නිතර අනුගමනය කරන සම්ප්‍රදායන්. මේ දෙකම සම්ප්‍රදායන්. සිරිත් විරිත් කියන්නේ අපි සාමාන්‍ය ජන ජීවිතයේදී නිතර අනුගමනය කරන සම්ප්‍රදායන්. උදාහරණයක් වශයෙන් අපි උදේට පාසල් යනකොට අම්මා තාත්තලා වදිනවා. ඒක සිරිත් විරිත්. අපි නිතර අනුගමනය කරන සම්ප්‍රදායන් එක අකණ්ඩව තේරෙනවද? අපි
පන්තියට ඉස්කෝලේ පන්තියට ගුරු මහත්තුරු ගුරු මෑණිවරු අපි ඒගොල්ලන්ට නැගිටලා ආචාර කරනවා. සිරිත් විරිත් අපි හැමදාම කරන අකණ්ඩව කරනවා. තේරෙනවද? උදේට අපිට දන්න කියන අය මුණ ගැහෙනකොට නැත්නම් නොදන්නේ වුණොත් කමන පාරේ මුණ ගැහුණොත් අපි good morning කියලා නැත්නම් සුබ උදෑසනක් කියලා අපි සුබ පතනවා. සිරිත් විරිත්. තේරෙනවද? ඒ වගේ මොකද වෙන්නේ? කල්චර් එකක් හැදෙනවනේ. හරි ප්‍රියජනකයි. සුබ උදෑසනක් වේවා. ඔබටත් එසේම වේවා. සංස්කෘතියක් යහපත් චර්යා ලක්ෂණයක්. එකකින් ගොඩ නැගෙන්නේ. තේරෙනවද? ඒවා ඒ පුරුද්දක් වශයෙන් අකණ්ඩව කරන පුරුදුයි සම්ප්‍රදායන්. චාරිත්‍ර කියන්නේ ළමයි නැත්නම් චාරිත්‍ර වාරිත්‍ර කියන්නේ විශේෂිත හේතු නිසා විශේෂිත වකවානු නිසා විශේෂිත සිදුවීම් වලදී අපි අනුගමනය කරන සම්ප්‍රදායන්. විශේෂිත දිනයක් නිසා විශේෂිත කාලයන් තුල විශේෂිත සිදුවීම් නිසා අපි අනුගමනය කරන සම්ප්‍රදායන් තමයි චාරිත්‍ර කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් අපි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක සුබ උදෑසනක් කියලා අපි දවස් 365ම කියනවා වගේ කියනවද? කියන්නේ නැහැ නේ. සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා බොහෝලට ජනවාරි 1 වෙනිදා. හොයින් පස්සේ දවස් 2 3ක් යනකම් අපි කියනවා. ඊට පස්සේ අලුත් අවුරුදු ඉවරයිනේ. ඒක චාරිත්‍රය. අපි පෝරුව සෙරමනි කරනවානේ විවාහ මංගල උත්සවයේදී. පෝරුවේ චාරිත්‍ර කියලා දෙන පෝරුවේ නගන ක්‍රමයක් තියෙනවා. පෝරුවේදී අපි විනුවෙන් අෂ්ටක කියලා જાතියක් කියනවා නේ ආශිර්වාද කරන්න. ඒතර ඒ පෝරුවේ චාරිත්‍ර දිනපතා කරනවද? පෝරුවේ හැමදාම නගිනවද? අෂ්ටක හැමදාම කියනවද? එහෙම පිස්සුවක්නේ. ඒව චාරිත්‍ර. ඒව චාරිත්‍ර. තේරුණාද? අපි සිංහල අලුත් අවුරුද්ද අප්‍රේල් මාසේ කිරි උතුරවනවා. ලිපගිනි මොනවන නැකතට කිරිබත් වෙනවා. කැවිලි හදනවා. ජනවාරි 1 වෙනිදා ගොඩක් අලුත් අවුරුද්ද උදා වෙනකොටම කිරි උතුරවනවා. හැමදාම කිරි උතුරවනවා. හැමදාම ලිපගිනි මොලවනවද නැකත කර නෑනේ. ඒව චාරිත්‍ර වාරිත්‍ර. මොකද වෙන්නේ? ඒව මගිනු මොකද වෙන්නේ? මිනිස් ශිෂ්ටාචාරය ගොඩනගෙනවා. මානව සම්ප්‍රදාය ගොඩනගෙනවා. යහපත් මානව චර්යාවක් ගොඩනගෙනවා. ඒක තමයි සංස්කෘතිය කියන්නේ. වටිනාකම්, අගනාකම්. වටිනාකම් කියන දරුවනේ අපි සමාජයත් එක්ක ගැටෙන විදිය අනුව අපි සමාජයත් එක්ක අදහස් සෝමාරු කරගන්න ආකාරය අනුව අපි සමාජයට ලබා දෙන තිලිනයන් දායාද එක්ක අපට සමාජයෙන් ලැබෙන මිල කළ නොහැකි පිළිගැනීම් සමුදායක් තමයි වටිනාකම් කියන්නේ. අගනාකම් values. අපි සමාජයේ කිසිම කෙනෙකුට හානි කරන විදිහට කතා කරන්නේ හරිම ප්‍රියජනකව ආචාරශීලීව කතා කරනවා. අපි හිතමු කසල සෝදක මහත්මීන්ට අපි කියන්නේ මහත්මයා කියලා. මහත්මිය කියලා. දැන් සමහර එහෙම කියන්නේ නැහනේ. තේරුණාද? එතකොට ඒ වගේ කතා කරන්නේ. ඒ වගේම හැම දිනාටම හරි ෆ්‍රෙන්ඩ්ලි. අපි කියන්නේ බොහොම මිත්‍රශීලී. නිතරම හෙල්ප් එකක් කරන හෙල්ප් එක කරනවා. තමන්ට නැතත් තමන්ට උදව් අනිත්යට උදව් කරනවා. එහෙම කරනකොට සමාජයෙන් කියන්නේ අර මහත්ය නමෝ රත්තරන් මහත්ය. මොකද්ද වටිනාකම? රත්තරන් මහත්ය කියන්නේ මේ මහත්යගෙන් රත්තරන් නැහැ. අඩුව රත්තරන් චේන් එකක් ගන්නෑ. සමාජය දෙනවා රත්තරන් මල්ලක්. රත්තරන් මහත්යෝ වෙන්නේ. තේරුණාද? අපි තුන් සමාජයේ යට මොන හරි හදිසි අනතුරක් ලක් වෙනවා. මේ සමාජය අඳුරා මේ අපේ හොඳ මහත්ය නේද? ටක් ගාලා සමාජයට ඇවිල්ලා ආශිර්වාද කරනවා. හෙල්ප් කරනවා. මොකද්ද? වටිනාකම්. සමාජ වටිනාකම්. සමාජ වටිනාකම්. තේරුණාද? අනික ප්‍රතිමාන norms. ප්‍රතිමාන norms. මොනවද මේ norms කියන්නේ? ප්‍රතිමාන කියන්නේ. ගොඩක් අය මේක දන්නේ නැහැ. ප්‍රතිමාන කියන්නේ දරුවනේ සමාජයේ එක් පුද්ගලයින් මැනීමට යම් පාර්ශවයන් පදනම් කරගන්න සාධක. යම් පුද්ගලයින් මැනීමට පදනම් කරගන්න කේන්ද්‍ර කරගන්න මූලික සාධක තමයි ප්‍රතිමාන කියන්නේ. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. රටින් රටට වෙනස්. දැන් උදාහරණයක් වශයෙන් අපේ සමාජයේ කියන අපි හිතමු ටිකක් උස මහත කෙනෙක් නම් රැවුලත් වවාගත්ත කෙනෙක් නම් ඩාර්ක් වර්ණේ කළු ගතිය තියෙනවා නම් හරිද? අපි කියන මේක යකෙක් වගේ. අන්න එයාගේ ඇගීම එයාට යකා කියලා කියන්නේ මොකෝ? අර කළු නිසා, උස මහත නිසා, රැවුල වපු නිසා. ඒකම රැවුල කපල ටිකක් සුදු පාටට ඉන්න බොහොම අහිංසක බැල්මක් තියෙන කෙනෙක් අපි කියනවා වැදගත් මහත්තයෙක්. අර වැදගත් මහත්තයෙක් කිව්වේ මොකෝ? එයා අඳින ඇඳුම නිසා,
සුදු නිසා කොණ්ඩේ කොටර කපලා තියෙනවා. තේරෙනවද? කලබලයක් නැතුව ඇවිදිනවා. අන්න යාට කියන හොඳ බහන. නමුත් ඒ මිනිස්සයා සමහර මිනිමරුවෙක් වෙන්න පුළුවන්. මංකොල්ලකාරයෙක් වෙන්න පුළුවන් නේ. ලෝකෙට පහළ වෙච්ච මහා ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් විලියම් ෂේක්ස්පියර්. විලියම් ෂේක්ස්පියර්ට අන්තఃපුරයක් තිබුණානේ. සාමාන්‍යයෙන් මහා දාර්ශනිකයින් මහා රාජ්‍ය පාලකින්ට අන්තఃපුර තියෙනවානේ. රජවරුන්ට අන්තঃපුර තිබුණානේ. අපිට තමයි ස්පැවිල්ලක් තියාගන්න බැරි. තේරෙනවද? ඒ අන්තఃපුරවලදී ඒ අන්තఃපුරයට අරන් තියෙන බොහොම පියකරු කාන්තාවන් ෂේක්ස්පියර්. එයා පියකරු කාන්තාවක් වශයෙන් තෝරලා තියෙන යාගේ හෙල්පර්ස්ලට කියලා තියෙන්නේ ලා නිල් පාට S2 S තියෙන්න ඕනේ. එහෙම S තියෙනවනේ. ලා නිල් පාට බෝල තියෙන S තියෙන්න ඕනේ. නහය දිගු වෙන්න ඕනේ. වර්ලස නැත්නම් කොණ්ඩේ කෙස් දිග් වෙන්න ඕනේ. සිහින් සිරුරක් වෙන්න ඕනේ. සුදුත් නැති කළුත් නැති මද වර්ණයක් තියෙනවා. අන්න එයා ඒගොල්ලෝ තමයි ලස්සන පියකරු යුතියන් එයාගේ අන්තපුරට ගත්තේ. එයාගේ නිර්ණායක. ඒව තමයි ප්‍රතිමාන කියන්නේ. ඒව තමයි ප්‍රතිමාන කියන්නේ. අපිට සමහර විට පියකරු යුතියක් වෙන්න උටට වෙනස් වෙන්න පුළුවන් නේ. ලා රතු පාට ඇස් වෙන්න පුළුවන්. තේරෙනවද? කොණ්ඩේ කොටර කපපු අය වෙන්න පුළුවන්. නහය මුක්කන් වෙච්ච අය වෙන්න පුළුවන්. ඒ අපේ නිර්ණායක. තේරෙනවද? ඒව තමයි ප්‍රතිමාන කියන්නේ. ප්‍රතිමානත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. කෙසේ වෙතත් මේ ප්‍රතිපාන මගිනුත් වෙන්නේ මොකද්ද? අපි පුද්ගලව පංගු කරනවා. පුද්ගලව හඳුන ගන්නවා. පුද්ගල හඳුන ගන්න චර්යා ලක්ෂණ මතු වෙනවා. මොකද්ද? සංස්කෘතියක් ඇති වෙනවා. ඕක තමයි සංස්කෘතිය කියන්නේ. මෙන්න මේ වගේ පුද්ගල කණ්ඩායම් තුලින් සමාජයකක මේ වගේ සාධක මගින් සංස්කෘතියක් නිර්මාණය වෙනවා. මේ සමාජ හා සංස්කෘතික පරිසරයත් ව්‍යාපාරවලට එකෙල්ලේ බලපෑම් කරනවා. එතකොට මෙම පරිසරයේ මගින්ද ව්‍යාපාර කටයුතු වලට දැඩි බලපෑම් වක්‍රවෙල්ල කරනවා. නිදසුනක් ලෙස බෞද්ධයින් බහුල ප්‍රදේශවල මස් මාංශ ආශ්‍රිත ව්‍යාපාර කටයුතු වල නැගෙන විරෝධය අධික බැවින් එවැනි ව්‍යාපාරකට සීමා වෙනවා. බෞද්ධයෝ වැඩිපුර ක්‍රියාත්මක කරන ප්‍රදේශයක පිටුම ඌරු කොටු පවත්වාගෙන යාම, හරක් මඩු පවත්වාගෙන යාම, මස් කඩ පවත්වාගෙන යාමට ලොකු විරෝධයක් තියෙනවානේ. එනේ එවැනි ව්‍යාපාර අවස්ථා කරගෙන යන අපිට ඉඩ ප්‍රස්ථා ලැබෙන්නේ නැහැ. මොකද්ද? කල්චර් එක, සංස්කෘතිය. බෞද්ධ ආගමේ හා බැඳුණු සංස්කෘතියක් තියෙන නිසා. ඔබ අහලා ඇති ලංකාවේ බෞද්ධ පන්සලක් හැර කතෝලික පල්ලි නැත්තම් ද්‍රවිඩයන්ගේ කෝවිල්, හින්දු කෝවිල්, ඒ වගේම කතෝලික පල්ලි නැත්නම් බෞද්ධ අන්‍ය ආගමික මධ්‍යස්ථානයක් නැති එකම එක නගරයක් තියෙනවා. කියන්න පුළුවන්ද? සාමාන්‍ය නිවනත් හොඳයි ඕක. එකම නගරයක්. අනිත් සෑම නගරයකම ආගම් දෙකකට හරි සම්බන්ධ මධ්‍යස්ථාන තියෙනවා. පල්ලියයි පන්සලක් හරි තියෙනවා. එකම එක නගරය තමයි මම උපන් නගරය අම්බලන්ගොඩ. අම්බලන්ගොඩ නගරයේ තියෙන බෞද්ධ පන්සල් පමණයි. කතෝලික පල්ලි, මුස්ලිම් පල්ලි ඒ මුකුත් නැහැ. තේරෙනවද? එවැනි ප්‍රදේශයක මේ වගේ ව්‍යාපාරවලට ඉඩක් නැහැ. ඉඩකඩ අඩුයි. කරන බලපෑම් මේ සංස්කෘතිය. එසේම හින්දු සංස්කෘතියක් ගොඩනැගී ඇති ප්‍රදේශවල හින්දු ද්‍රවිඩ ඇඟලුම් නිපදවීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරයි නම් එකී සංස්කෘතියට අදාළ ඇඟලුම් වර්ග නිපදවන්න ඕනේ. හින්දු සංස්කෘතියකට අදාළ ප්‍රදේශයක ඇඟලුම් කම්මලක් තියෙනවා නම් ඒ ඇඟලුම් කම්මලෙන් ඔක්කොම නැතත් සෑහෙන ප්‍රමාණයක් ඒ හින්දු භක්තිකයන් පරිහරණය කරන විලාසිතා මෝස්තරාවන්ට ගැළපෙන ඇඟලුම් නිෂ්පාදනය කරන්න අනිවාර්යෙන් වෙහෙසෙන්න ඕනේ. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? පුළුල් ලාභදායී වෙළඳපොළක් ලැබෙන්නේ නැහැ. තේරෙනවද? එම නිසා මෙම පරිසර තත්වයන්ට හැකි පමණ අනුගත වෙමින් ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීම ක්‍රියා කරන්න ඕනේ. ඒ නිසා මේ සමාජ සංස්කෘතික පරිසර තත්වයන් හඳුනාගෙන ඒවට ගැළපෙන ආකාරයෙන් ඒ පරිසරයට එකඟ වන ආකාරයෙන් පරිසරයත් එක්ක නොගැටෙන ආකාරයෙන් අපේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නට ඕනේ. ඔව් එතකොට අපි මේ වන විට සාර්ව පරිසරයේ උප පරිසරයක කොටස් කීපයක්ම කතා කරා. අපි සාර්ව පරිසර අවසන් පරිසර ඒකකයේ ඊළඟ පාඩම් අවස්ථාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.